දුර පුතාලට සුබ සන්ධ්‍යාවක්. අපි 9 ශ්‍රේණියේ ගණන් පන්තිය පටන් ගන්නවා. දුර පුතාලට සුබ සන්ධ්‍යාවක්. අපි ගිය සති කතා කරපු ටික පොඩ්ඩක් මතක් කරොත් එහෙම අපි ගිය සති කතා කරපු ටික පොඩ්ඩක් මතක් කරොත් අපි ඉන් කියන යෙදීම කියන ඇතුළත් භාග සහිත ප්‍රකාශක සුළු කිරීම කියන එක ගැන කතා කරා. අපි ඉන් කියන යෙදුම ඉන් කියලා යෙදෙන භාග සහිත සුළු කිරීම ගැන කතා කරා. අපි ඉන් කියන එකෙන් ඒක මේ ඉන් කියන එකෙන් වැඩි කිරීම කියන එක අපි කතා කරා. ඉන් කියන එක දක්වන්නේ වැඩි කිරීම කියන එක අපි කතා කරා. ඉන් කියන එක වෙනුවට අපි වැඩි කිරීම කියන එක ලියනවා කියන එක කතා කරා. අපි ඒක ගණන් හැදුවා. අද අපි ඊළඟට කොටසට අද යන්න බලාපොරොත්තු වෙනවා. අපි අන්තිමට කතා කරේ මේ කොටස. අපි ඒක ආපහු පාරක් කතා කරොත් එහෙම මේ අවස්ථාවේදී අපි කතා කරේ අන්තිමට මේ කොටස මේකේ 3න් එකක් කියන එක මේකේ දක්වලා තියෙනවා 3න් එකක් කියන එක. ඒ කියන්නේ යම් කිසි දෙයක් 3කට බෙදලා ඒකෙන් එකක් තමයි 3න් එකක් කියලා කියන්නේ. 3කට බෙදපු එකෙන් එක කොටසක් කියන එක තමයි 3න් එකක් කියලා කියන්නේ. එතකොට මේ 3කට බෙදලා එක කොටසක් කියන එක ආපහු නැවතත් දෙකකට බෙදලා එක කොටසක් බවට පත් කරන අවස්ථාව ගැන තමයි මෙතන කතා කරන්නේ. ඒ කියන්නේ 3න් එකකින් 3න් එකේ කියලා කියන්නේ මේ කොටස ඒක ආපහු කීයකට බෙදනවද? දෙකකට බෙදනවා. ඒ කියන්නේ මේ 3න් එක කියන කොටස මොකද කරන්නේ? මේ කොටස නැවතත් දෙකකට බෙදනවා කියලා කියන්නේ හරි මැදින් මෙහෙම බෙදනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේකෙන් එක කොටසක් කියලා කියන්නේ දෙකෙන් එකක් කියන එක. එතකොට මේක දෙකකට බෙදලා එක කොටසක්. එතකොට මේක දෙකකට බෙදනවායි කියලා කියන්නේ අනිත් ඒවත් එතකොට දෙකකට බෙදෙනවා. එතකොට මේකෙදි කොටු මම මෙතන ඉලක්කම් ලියාගෙන යන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි සේරම කොටු 6ක් තියෙනවා. සේරම කොටු 6ක් තියෙනවා. මේ කොටු 6න් එකක් කියන එක තමයි මෙතන මේ කියන්නේ. එතකොට ඒ අවස්ථාවේදී එතකොට මේ කොටු 6ක් තියෙනවා සේරම. ඒකෙන් එකක් ගැන තමයි මෙතන සඳහන් කරන්නේ. එතකොට ඒ එක කොටුවක් කියන එක මේ පල්ලෙහා දක්වලා තියෙන එක. එතකොට කලින් අවස්ථාවේ මෙතන කොටු දෙකක් තියුණා. එතකොට 6ට බෙදු අපි භාග වලට බෙදුවාම එතකොට මේක ඉස්සෙල්ලම කොටු 3ක් තියුණා. කොටු 3 ආපහු භාග වලට බෙදුවාම කොටු 6ක් ආවා. එතකොට ඒ අවස්ථාවේදී එතකොට කොටු 6ක් ආව එකෙන් එතකොට කොටු 6න් දෙකක් තමයි එතකොට කොටු 6කට බෙදලා එකෙන් දෙකක් තියුණා. එතකොට මේ කොටස් දෙකක් තිවිච්ච එක ආපහු ඒ කොටස් දෙකෙන් එතකොට එකක් කියන එක තමයි එතනදී කතා කරන්නේ. අපි මෙතන කොටස් එතකොට ඒ කොටස් 6න් දෙකක් තියෙනවා. ඒකෙන් එකක් ගැන තමයි මෙතන කතා කරන්නේ. එතකොට ඒ කොටස් එතකොට දෙකක් තිවිච්ච එකෙන් එකක් කියලා කියන්නේ එතකොට මේ කොටස විතරයි. එහෙනම් එතකොට සේරම කොටස් එතකොට මෙතන අවස්ථාවේදී 6න් දෙකක් තියුණ කොටු ඒකෙනුත් භාගයක් කියලා කිව්වහම එතකොට මේ දෙකෙනුත් එකක් කියන එක. එතකොට ඒ කොටු දෙකෙනුත් එකක්. එතකොට මේ පාට කරපු කොටු දෙකෙනුත් එකක් කියන එක තමයි මෙතන දෙකෙන් එක කියලා කියන්නේ. එතකොට ඒක නිසා කොටු 6ක් තිවිච්ච එකෙන් දෙකක් මෙතන පාට කරලා තියුණා. ඊට පස්සේ මේක ඒකෙනුත් දෙකෙන් එකක් කියන එක කියන්නේ. එතකොට ඒ කොටු දෙකෙන් එකක් තමයි මෙතනදි පාට කරන්නේ. ඒ කියන්නේ එතකොට පාට කරපු මුළු කොටු ගාන වැළුවොත් එහෙම මුළු කොටු ගාන තියෙනවා 6ක් තියෙනවා. ඒකෙන් එක කොටුවයි පාට කරලා තියෙන්නේ. එතකොට මේකෙදි මේක අගය වෙන්නේ එතකොට 6න් 1 කියන අගය තමයි ලැබෙන්නේ. එතකොට අපි මේක සුළු කරන ආකාරය ගැන කතා කරා. අපි මේ ආකාරයට කොටු ඇඳලා සුළු කරනවා කියන එක තරම් ප්‍රායෝගික නැහැ ඇත්තටම. අපි එදිනෙදා භාවිතා කරනකොට මේ ආකාරයට කොටු ඇඳලා ඒ සුළු කිරීම කරනවා කියන එක ප්‍රායෝගික නැහැ. ඒක නිසා අපි මේ n කියන එක ඒක ගණිත කර්මයක් විදිහට දැක්වුවොත් අපි වැඩි කිරීමෙන් තමයි n කියන එක දක්වන්නේ. එතකොට
මේක 3න් 1 කියන එක n කියලා කියන්නේ වැඩි කිරීම. එතකොට මේක 2න් 1 කියන එක. එතකොට මේ අවස්ථාවේදී මේක සුළු කරොත් එහෙම චුට්ටක් ඉන්න දුවල පුතාලා ස්ක්‍රීන් එක ස්ලෝ වුණා. අපි මේක සුළු කරොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී මේක සුළු කරොත් එහෙම එතකොට 3න් 1 කියන එක වැඩි කිරීම 2න් 1 කියන එක. අපි මේ අවස්ථාවේදී මොකද්ද කරන්නේ? චුට්ටක් ඉන්න. එතකොට අපි මේ අවස්ථාවේදී මොකද්ද කරන්නේ? මේ හරය කියන ඒවා එකට ගන්නවා හරය කියන ඒවා. එතකොට මේ හරයට එන්නේ මොකද්ද? 3 වැඩි කිරීම 2. 3 වැඩි කිරීම 2 කියන එක තමයි හරයට එන්නේ. ලවයට එන්නේ මොකද්ද? ලවයේ තියෙන්නේ මොකද්ද? 1 වැඩි කිරීම 1 කියන එක. දූල පුතාලා මේ හරයයි ලවයයි හරක පිට ළමය කියලා කියන්නේ. එතකොට උඩ තියෙන එක එතකොට ළමයා එතකොට ලවය කියන එක හර පල්ලෙහා තියෙන්නේ හරය. ඒ හරක පිට ළමයා කියලා ගොඩක් වෙලාවට මතක තියාගන්න පොඩිම් පන්තිවලදී. එතකොට ඒ හරය කියන එක එතකොට හරය වැඩි කිරීම හරය කියන එක වෙනවා. ලවය වැඩි කිරීම ලවය කියන එක වෙනවා. එතකොට ලවයේ තියෙන්නේ මේ කොටස් දෙක. එතකොට එක වැඩි කිරීම එක කියන එක තමයි ලවයේ තියෙන්නේ. ඒක නිසා එක වැඩි කිරීම එක කියන එක ලවයට එනවා හරයට එනවා 3 වැඩි කිරීම 2. අපි ඒක සුළු කරොත් එහෙම එතකොට මේක සමාන වෙනවා 3 වැඩි කිරීම 2 කියලා කියන්නේ 6යි. 1 වැඩි කිරීම 1 කියලා කියන්නේ 1යි. එතකොට 6න් 1 කියන එක තමයි ඒකේ උත්තරේ වෙන්නේ. මෙතන තේරුණාද දූල පුතාලට n කියන මේ පදයෙන් අපි දක්වන්නේ වැඩි කිරීම කියන එක. අපි ඒක කලින් ලියාගෙන ඇති කියලා හිතනවා. කලින් ගිය සතියේ අපි ඒක ලියාගත්ත කියලා හිතනවා. චුට්ටක් දූල පුතාලා ලියාගෙන නැත්නම් කියන්න. මෙතෙන්ට වෙනකන් හරිද දූල පුතාලා? තේරෙන්නේ නැත්නම් තියනවාද එතන? අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට තව නිදසුනක් විදිහට මෙතන දක්වලා තියෙන්නේ. 5න් 4න් 3න් 1 කියන අගය. 5න් 4න් ඕකේ දූල පුතාලට තේරුම් නැත්නම් කියන්න. අපි ආපහු පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. චුට්ටක් ඉන්න ස්ක්‍රීන් එක අද ස්ලෝ වෙලා තියෙන්නේ. චුට්ටක් ඉන්න. චුට්ටක් ඉන්න දූල පුතාලා. හරි අපි මේක අපි ඊළඟ ගාන විදිහට හැදුවේ 5න් 4න් 3න් 1ක් කියන කොටස අපි කතා කරේ. මේක අපි ලිව්වොත් එහෙම 5න් 4 කියන එක මෙතන තියෙන්නේ n කියන ගණිත කර්මය n කියලා කියන්නේ අපි වැඩි කිරීමට n කියලා කියන්නේ. එතකොට ඒක වැඩි කිරීම 3න් 1. අපි මෙතෙක් වෙලා කතා කරපු විදිහට එතකොට හරය විතරක් අපි වැඩි කරනවා. හරයේ තියෙන්නේ මොකද්ද? 5 වැඩි කිරීම 3. ලවයේ තියෙන්නේ මොකද්ද? 4 වැඩි කිරීම 1. එතකොට 4 එකකින් වැඩි කරාම කීයද? 4යි 3 5න් වැඩි කරාම කීයද? 15යි. 15යි. ඕකේ බොහොම ස්තුතියි පුතා. අපි එතකොට 15න් 4 කියන සංඛ්‍යාව තමයි අපිට ලැබෙන්නේ. 15න් 4 කියන සංඛ්‍යාව අපිට ලැබෙනවා. අපි ඊළඟ කොටසට ගියොත් එහෙම අපි ගිය සතියේ ලියාගත්ත දුර පුතාලා n කියන එක ගැන n කියන එකෙන් වැඩි කිරීම දැක්වෙනවා කියලා.
ඒක ලියා ගන්න නැතුව ඇති. අපි ඒක විතරක් ලියාගත්තොත් එහෙම ෂෝට් නෝට් එකේ දූල පුතාලා ලියා ගන්න. මේකෙදි දූල පුතාලා ලියා ගන්න. ලියාගෙන ගිය සතිය ලියාගෙන නැත්නම් දූල පුතාලා ලියා ගන්න වෙනවා. චුට්ටක් ඉන්න. අනිත් එකක් බැලුවොත් එහෙම අනිත් එකෙත් ලියාගත්තා සර්. ලියා ගත්තා. එහෙනම් හරි. ඕකේ. බොහොම ස්තුතියි. අපි ගිය සතියක ලියාගත්ත නම් අපි ඊළඟ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙන වෙනම් අපි මෙතනට වෙනකන් කතා කරා. අපි එතකොට මේ අන්තිමට කතා කරේ නැති මේ කොටස එතකොට නිදසුන අපි හැදුවේ නැහැ. එතකොට 3න් 1න් 2න් එකක් කියන එක එතකොට අපි කතා කර 6න් එක කියලා වැඩි කිරීමෙන් සම්බන්ධ වෙන්නේ කියලා 5න් 4න් 3න් එකක් කියන එකත් වැඩි කිරීමෙන් සම්බන්ධ වෙලා 15න් 4 කියන එක අපි කතා කරා. අපි මේ නිදසුන් ටික කළා. ඊට පස්සේ දූල පුතාලා මේ අභ්‍යාස කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම එවන්න. අපි ඒකේ අන්තිම ගාන කතා කරන්න බලාපොරොත්තු වෙනකොට මේ 4 වෙනි ගාන කතා කරන්න බලාපොරොත්තු වෙනෝ අද අනිත් ගණන් ටික දූල පුතාලා හදලා එවන්න. අපි ඒ 4 වෙනි ගාන අපි විතරක් අද කතා කරනවා දූල පුතාලා දූල පුතාලා හදලා නැති දූල පුතාලා එතකොට ඒක ගණන් ටික හදලා එවන්න මම බලලා දෙන්නම්. ඒවල දූල පුතාලාගේ තාම පරක් වෙලා තියෙනවා නම් සමා වෙන්න මම ඉක්මනට ඒක බලලා දෙන්නම්. අපි නිදසුන 1 කියන එක බැලුවොත් එහෙම 3න් 2න් 2න් 1 අගය සොයන්න. 3න් 1න් 3න් 2න් 2න් 1 අගය සොයන්න කියලා දක්වනවා. ඕකේ හදලා දූල පුතාලාට මම ඉක්මනට බලලා එවන්නම්. බලලා නැත්තම් අපි බැලුවොත් එහෙම 3න් 2න් 2න් 1 අගය සොයන්න කියලා දක්වලා තියෙන්නේ. එතකොට අපි මේක 3න් 2න් 2න් 1 සමාන වෙනවා කීයටද 3න් 2 වැඩි කිරීම 2න් 1 මේක සමාන වෙනවා. එතකොට කීයටද මේක දෙකක් තියෙනවා මෙතන දෙකක් තියෙනවා එක කැපිලා යනවා. එතකොට 3න් 1ට සමාන වෙනවා. අපි ඊළඟ නිදසුනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට 1.5න් 4 4න් 3න් 2ක් කියන්නේ කොච්චරද කියලා අහනවා. එතකොට මේකෙදි ගාන දීලා තියෙන්නේ 1.5න් 4 4න් 3න් 2. ඒක අපි ලිව්වොත් එහෙම මම ඒක පල්ලෙහෙන් ලියන්නම් චුට්ටක් ඉන්න දූල පුතාලා. අපි ඒක ලිව්වොත් එහෙම 1.5න් 4න් 3න් 2 1.5න් 4න් එතකොට 3න් 2ක් කියන එක ගැන කතා කරන්නේ. එතකොට ඒක සමාන වෙනවා මේ 1.5න් 4 කියලා කියන්නේ කේක් ගෙඩියක් තියෙනවා ඊට අමතරව මේ කේක් සම්පූර්ණ ගෙඩියක් තියෙනවා. ඒක ඊට අමතරව කේක් ගෙඩිය 5කට කපලා ඒකෙන් කෑලි 4ක් තියෙනවා. එතකොට අපි මේක එකට කතා කරොත් එහෙම අපි එහෙනම් කරන්නේ මොකද්ද? සීරම කේක් ගෙඩි ටික 5ට කපනවා. මේ කේක් ගෙඩි සීරම මෙහෙම 5කට කපලා එතකොට 4යි 5කට හරියට කපන්න ඕන. කේක් ගෙඩි එතකොට හරියට සමාන කොටස් 5කට කපලා එකෙන් 4ක් අපි ගන්නෙ. මම මෙතන අඳිනකොට හරියට වෙන් වෙලා නැහැ. එතකොට මේකෙදි එතකොට එතකොට කේක් ගෙඩිය එතකොට 5කට කපලා ඒකෙන් එතකොට 4ක් ගන්න. මේකේ 4ක් තියෙනවා මේකේ 5ම තියෙනවා මේකේ 5න් 5ම තියෙනවා මේකේ 5න් 4ක් තියෙනවා. එතකොට 1.5න් 4 කියලා කියන්නේ මේ දෙකේ එකතුව. එකකුත් තියෙනවා 5න් 4කුත් තියෙනවා. එහෙනම් 5 කෑලි කීයක් තියෙනවද? මේක 5 කෑලි 5ම තියෙනවා මේ 5 කෑලි 4ක් තියෙනවා. එහෙනම් අපි මේක 5 කෑලි වලින් දැක්කුවොත් එහෙම 5 කොටස් වලින් අපි දැක්කුවොත් එහෙම මේ එකේ තියෙන කේක් ගෙඩිය කීයක් තියෙනවද? 5 කොටස් මම මෙතන පල්ලෙහායින් ලියන්නම් ඒක
එතකොට මේ එකේ කියන ගෙඩිය කියන එක එතකොට පහේ වලින් අපි දැක්කුවොත් එහෙම මේ ගෙඩිය කියන එක පහේ කෑලි කීයක් තියෙනවද? පහක් තියෙනවා. ඊට අමතරව තව පහේ කෑලි කීයක් කොටස් වලින් හතරක් ඉතුරු වෙලා තියෙනවා. මේ දෙකේම එකතුව එතකොට පහෙන් පහ එකතු කිරීම 4 කියන එක තමයි මේකේ එකතුව වෙන්නේ. ඒක වැඩි කිරීම මෙතනදි වැඩි කිරීම දක්වනකොට වරහණක් දක්වන්න මෙහෙම දක්වනෝ නම් එතකොට 3න් 2 කියන එක එතකොට 3න් 2 කියන එක එහෙමම දක්වනවා. අපි මේක සුළු කරොත් එහෙම 5 කියන එක හරේ 5මයි 9 මොකද වෙන්නේ 5 එකතු කිරීම 4 කියන්නේ 9යි. මෙහෙම සුළු ධන ලකුණ නැති වුණාට පස්සේ මේ වරහන අයින් කරන්න පුළුවන් දූල පුතාලට ධන ලකුණක් වගේ තියෙනකොට වරහනක් නොදැම්මොත් එහෙම එක ගාන වරදිනවා. ඒක නිසා අනිවාර්යෙන් වරහනක් දාන්න. ඒ කියන්නේ ධන ලකුණ සුළු කළා තමයි අපි වැඩි කිරීම බෙදීම කියන ඒවා සුළු කරන්න ඕන එක මතක තියාගන්න. එතකොට අපි 5න් 4 මේ 5න් එතකොට 5 එකතු කිරීම 4 ඒ කියන්නේ 5න් 9 කියන එක වැඩි කිරීම 3න් 2 කියන එක තමයි මෙතන තියෙන්නේ. එතකොට අපි මේක 3න් එතකොට කැපිලා යනවා මෙතන 3 ඒවා 3ක් තමයි. මෙතන 3 ඒවා 1යි මෙතන 3 ඒවා 3යි. එතකොට 9 හැදෙන්නේ එහෙනම් එතකොට මේකෙදී අපි වැඩි කරොත් එහෙම හරේ තියෙන්නේ කීයද? 5 වැඩි කිරීම 1. ලාවේ තියෙන කීයද? 3 වැඩි කිරීම 2. එතකොට මේ අවස්ථාවේදී එතකොට 3 වැඩි කිරීම 2 කියලා කියන්නේ කීයද? 6යි. 5 වැඩි කිරීම 1 කියලා කියන්නේ 5යි. එතකොට ඒකේ උත්තරේ වෙන්නේ 5න් 6 කියන එක. නමුත් අපි මෙහෙම උත්තරේ ලියන්නේ නැහැ සාමාන්‍යයෙන්. එතකොට 5න් 6 කියලා අපි එහෙම උත්තරේක ලියන්නේ නැහැ. මොකද මේකෙදි කියන්නේ මේ පහේ කෑලි 6ක් තියෙයි කියලා. පහෙන් එකේ කෑලි ඒ කියන්නේ කේක් ගෙඩියක් පහෙන් එකට කපපු කෑලි 6ක් තියෙයි කියලා කියන්නේ මෙහෙම කෑලි වලින්. එතකොට මේ කෑලි මෙහෙම 6ක් තියෙයි කියලා කියනකොට අපි එහෙම සාමාන්‍යයෙන් 5කට කපලා 6ක් තියෙයි කෙනෙක් කියන්නේ ගොඩක් එහෙම අපි ඒක නිසා මේක නැවතත් සුළු කරනවා. මොකද්ද සම්පූර්ණ ගෙඩි කීයක් තියෙද කියන එක. එහෙනම් අපි මේක 6 කියන එක 5න් බෙදුවහම එතකොට 1යි 5 1 5යි එතකොට එකක් ඉතුරුයි. ඒ කියන්නේ මේ අවස්ථාවේදී සම්පූර්ණ ගෙඩි එකක් තියෙනවා. ඊට අමතරව 5න් එකේ කෑලි එකක් ඉතුරු වෙනවා. මේක තමයි එතකොට මේකේ අවසන් උත්තරේ වෙන්නේ. දූල පුතාලට එතකොට මේ මිශ්‍ර භාග කියලා කියන්නේ මේකට එතකොට පූර්ණ සංඛ්‍යාවකුයි එතකොට භාග සංඛ්‍යාවකුයි එකට තියෙන එතකොට මේක විදියට පිළිතුර දූල පුතාලා දක්වන්න වෙනවා එතකොට. මෙතන ප්‍රශ්නයක් තියෙනවා දූල පුතාලට මේ විසඳන ආකාරය. අනිවාර්යයෙන්ම එකතු කිරීමයි වැඩි කිරීම ඒවා තියෙනකොට අනිවාර්යයෙන්ම වරහණක් දාන්න. නැත්නම් මොකද මම කලින් කිව්වා වගේ අපි එකතු කිරීම කියන මේ එකතු කිරීම කියන එක මේ කොටස මේ එකතු කිරීම ඉවර කළා තමයි අපි වැඩි කරන්න ඕන. මම මේක වැරදි ක්‍රමයේ පෙන්නුවොත් එහෙම දූල පුතාලට පොඩ්ඩක් මම වැරදි ක්‍රමයේ පෙන්වන්නම්. එතකොට 5 එකතු කිරීම 4 බෙදීම 5 වැඩි කිරීම 2 බෙදීම 3 කියලා මෙහෙම ලිව්වොත් එහෙම කවුරු හරි මේකෙදී මේ අවස්ථාවේදී මේ 5 කියන එක පල්ලෙහා තියෙන නිසා එකපාරටම කවුරුවත් සුළු කරන්නේ නැහැ. නමුත් මේ 5 නැති අවස්ථාවක් ගැන අපි හිතුවොත් එහෙම මෙතන මම 5 කියන එක මකනවා. එතකොට මේ අවස්ථාව අපි හිතුවොත් එහෙම මේ අවස්ථාවේදී එතකොට වැඩි කිරීම 3න් 2 කියලා මෙහෙම ලිව්වොත් එහෙම මොකද වෙන්නේ? කවුරු හරි කරන්නේ මොකද්ද? මේ කොටස ඉස්සෙල්ලා සුළු කරලා මේක එකතු කරනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. එතකොට ඒක හොඳට මතක තියාගන්න. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. එහෙම කරාම එතකොට
එහෙම සුළු කරනවා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම වැරදි. ඒක නිසා දූල පුතාලා මේ ආකාරයට ගණන් සුළු කරන්නේ නැහැ අපි සාමාන්‍යයෙන්. 5 එකතු කිරීම 4 කියන එක මේ අවස්ථාවේදී වෙනම තියුනේ. එහෙනම් ඒකට වරහණක් දාලා ඊට පස්සේ 2කින් 3 කියන එක අපි ලියන්න ඕන. එතකොට ඒ වරහණ තියෙනවයි නැති කියන එකෙන් සම්පූර්ණයෙන් වෙනස් අර්ථ දෙකක් තියෙන්නේ. ඒක නිසා ඒ වගේ අවස්ථාවකදී දූල පුතාලා ඒ වරහණ තියෙනවද නැද්ද කියන එක අනුව සුළු කිරීම කරන ආකාරය වෙනස් වෙනවා. වරහණක් තියෙනවා නම් වරහණ ඇතුළත මුලින්ම සුළු කරන්නේ අපි. එතකොට 5 එකතු කිරීම 4 කියන්නේ 9යි. ඊට පස්සේ තමයි අපි වරහණෙන් පිටත සුළු කරන්නේ. ඒක නිසා එතකොට 3ෙන් 2 කියන එක. එතකොට මේක 3ෙන් කැපිලා ගියා 3යි. 3 වරක් 2 කියලා කියන්නේ 6යි. එතකොට මේක අපි වරහණ ඇතුළ තමයි මුලින් සුළු කරන්නේ. ඊට පස්සේ තමයි පිටත සුළු කරන්නේ. මේ පිටත කලින් සුළු කරන්න ගියොත් එහෙම ගාන සම්පූර්ණයෙන්ම වැරදි අගයකට තමයි ලැබෙන්නේ අපිට. ඒක හොඳට මතක තියාගන්න දූල පුතාලා ඒ සුළු කිරීම වලදී අපි නිදසුන 3 කියන එක කතා කරනවා. ඊට පස්සේ අපි 4 වෙනි ගානට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර තියෙන සේරම ගණන් ටික දූල පුතාලා හදලා මේ මැසේජ් මේකට දැම්මත් කමක් නැහැ. මේකේ මැසේජ් බොක්ස් එකට දැම්මත් කමක් chat box එකට දැම්මත් කමක් නැහැ. එහෙම නැත්නම් දූල පුතාලා දාන්න පුළුවන් දූල පුතාලා WhatsApp එකට දාන්න. දෙකෙන් එකකට දාන්න. අපි මේක ඊළඟ කොටස බැලුවොත් එහෙම මීටර 500න් 5න් 3ක් මීටර කොපමණද? එතකොට මීටර 500න් 5න් 3ක් කියන්නේ කොච්චරද කියලා අහන්න. එතකොට මේ අවස්ථාව අපි බැලුවොත් එහෙම මීටර 500න් 5න් 3ක් තමයි කොච්චරද කියලා අහන්නේ. එතකොට අපි ඒක ලිව්වොත් එහෙම n කියන එකෙන් දක්වන්නේ මොකද්ද? වැඩි කිරීම 5න් 3. මෙතන පිටිපස්සේ මීටර කියලා එනවා. එතකොට අපි මේක සුළු කරොත් එහෙම මේක 500 කියන එක මේක 5න් එතකොට කැපිලා යනවා. එතකොට මෙතන 100යි මෙතන 1යි. 100 එතකොට එන්නේ 100 වැඩි කිරීම 3යි මීටර. එතකොට 100 3 වැඩි කරාම කීයද? 300යි මීටර. මේ අවස්ථාවේ දූල පුතලා හොඳට මතක තියාගන්න සංඛ්‍යාව මෙතන එක සංඛ්‍යාවක එක ඉලක්කමක ඉඩ තියන්න මෙතන මේ සංඛ්‍යාවයි ඒකකයි අතර. මෙතන මේ දක්වලා තියෙන එකයි සංඛ්‍යාවයි ඒකකයි අතර එක හිස් තැනක් තියන්න ඒක වැදගත් වෙනවා. එතකොට මෙහෙම ලියන්නේ නැහැ අපි. මම මෙතන ලිව්වේ දූල පුතාලාට එක පේන්න. එතකොට අපි එක මම මැකුවොත් එහෙම මේ ආකාරයට තමයි එතකොට දක්වන්නේ. ඒ සංඛ්‍යාවයි එතකොට ඒකේ ඒකකයයි. මෙතනට වෙනකන් ඕකේද දූල පුතාලා අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මේක ලියාගෙන කියන්න ලියා ගන්න දූල පුතාලා. ෂෝට් නෝට් එකේ ලියා ගන්න එපා. දූල පුතාලා වෙන තැනක ලියා ගන්න. ෂෝට් නෝට් එකේ ලියා ගන්න එපා. ලියා ගන්න දූල පුතාලා ලියා ගන්න ඉවර දූල පුතාලා කියන්න. අනිත් දූල පුතාලා හරිද? අපි එහෙනම් ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ලියා ගන්න දූල පුතාලා ඉන්නවත් තාම? නැත්තම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. නිදසුනේ තියෙන මේ කොටස. ඒක නිසා දූල පුතාලා එකෙන් බැලුවත් කමන්නේ. ඕකේ. අපි 4 වෙනි ගාන හදන්න බලාපොරොත්තු වෙනවා. එතකොට 4 වෙනි ගාන මේ කොටස මේක නිමල්ගේ මාසික ආදායම රුපියල් 40000ක් වේ. ඔහු එම මුදලින් 8න් එකක් ගමන් වියදම් සඳහා වියදම් කරයි. එම මුදල කොපමණද? එතකොට මෙතන මේ කොටසදී නිමල්ගේ මාසික ආදායම රුපියල් 40000ක් කියලා දක්වලා තියෙනවා. මේකෙදී ඊළඟට දක්වලා තියෙන එම මුදලින් කියනකොට මේ එම මුදල කියලා කියන්නේ මොකද්ද? මේ මාසික ආදායම මේ රුපියල් 40000න් තමයි 8න් එකක් යා වියදම් කරන්නේ.
එතකොට මේක ඊටාම වැදගත් වෙනවා. මෙයාගේ මාසික ආදායම රුපියල් 40000ක්. එතකොට එම මුදලින් 8න් එකක් ගමන් වියදම් සඳහා වියදම් කරයි. එම මුදල කියලා කියන මේ එම මුදලින් කියන එකේ එම මුදල කියලා කියන්නේ මොකද්ද? මේ 40000. එතකොට අපි ආපහු මේක ලිව්වොත් එහෙම මොකද්ද මේකෙන් ලියන්න පුළුවන් අපිට රුපියල් 40000න් 8න් එකක් කියලා ලියන්න පුළුවන්. එතකොට මේකෙදි මේ ගණිත කර්මය මම මේක උඩට ගෙනියනවා මෙතන සුළු කරන්න ලේසි හින්දා. එතකොට මේකෙන් අපිට කියන්නේ මොකද්ද? රුපියල් 40000න් එතකොට රුපියල් 40000න් එතකොට රුපියල් 40000න් එතකොට 8න් එකක් කියන එක එතකොට n කියන එකෙන් මොකද්ද අපි කියන්නේ කියලා කිව්වේ. එතකොට n කියන එකෙන් අපි දක්වන්නේ වැඩි කිරීම කියලා අපි කතා කරා. එහෙනම් වැඩි කිරීම 8න් 1. එතකොට අපි මේක 8න් බෙදුවොත් එහෙම මොකද වෙන්නේ? අපිට ඕනනම් මේක සුළු කරන්න දූල පුතාලට අපහසු නම් එකපාරට ඕනනම් මේක 4න් බෙදලා දානවා. එතකොට මෙතන 4 ඒවා 2යි මෙතන 1යි. එතකොට මෙතන 10000 කියන එක ලැබෙන්නේ. ආපහු මේ 10 කියන එක දෙකෙන් බෙදනවා මම. දෙකෙන් බෙදනවා 10. එතකොට කීය දෙන්නේ 5. එතකොට එම මුදල කීයද? රුපියල් 5000යි. 5000යි. ඔව් බොහොම හොඳයි පුතා. රුපියල් 5000ක් තමයි එම මුදල වෙන්නේ. මේක මේ කොටස බොහොම වැදගත් කොටසක්. එතකොට එම මුදලින් හරි එම දෙයින් හරි කියලා මෙහෙම ලියනකොට මේ n කියන එකෙන් දක්වන්නේ වැඩි කිරීම. මෙම මුදල කියලා කියන්නේ මොකද්ද? මේ මුදල. එහෙම නැත්නම් මෙතන වෙන මොකක් හරි තියෙන්න පුළුවන්. හාල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වෙනත් දෙයක් වෙන්න පුළුවන්. එතකොට නැත්නම් ඒ පාන් හරි මොකක් හරි වෙන්න පුළුවන්. මොකක් හරි දෙයක්. ඒකෙන් කියන එක තමයි මෙතනින් මේ දක්වන්නේ. ඒකෙන් 8න් එකක් කියන එක තමයි මෙතන දක්වන්නේ. ඒක නිසා එම මුදලින් කියන එකේ එම මුදල කියලා කියන්නේ මේක මේ 40000 කියන එක තමයි එම මුදල කියන්නේ. ඒකෙන් n කියන එක තියෙන්නේ වැඩි කිරීම. වැඩි කිරීම 8න් එක කියන එක තමයි එතනින් දක්වන්නේ. මේක දූල පුතාලා ලියා ගන්න. මේ ෂෝට් නෝට් එකේ ලියා ගන්න එපා. වෙන මොකක් හරි කොළ කෑල්ලක ලියා ගන්න. අපි ඒක ලියාගෙන ඉවරුනහම ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලා ලියාගෙන ඉවරුනහම chat එකේ හරි දාන්න. හරි සර්. ඕකේ බොහොම ස්තුතියි. හැමෝම ලියාගෙන ඉවරද? ටක් ඉන්න. ඕකේ අපි එහෙනම් ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ ඊළඟට කතා කරන්න හදන්නේ මම කලින් කියපු කොටසට සම්බන්ධයි. ඒක මේ කලින් කියපු කොටසට සම්බන්ධයි. අපි මුලින් මේක බැලුවොත් එහෙම වරහන් සහිත ප්‍රකාශන බෝඩ් මාස්ක් අනුපිළිවෙල අනුව සුළු කිරීම කියලා දක්වලා තියෙනවා. එතකොට මේ යම් කිසි දෙයක් තියෙනවා බෝඩ් මාස් කියලා අපි ඒව ගැන ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. ගණිතයේදී ගණිතය කියන එකේදී මෙය කුමක්ද මෙය කොහොමද කියලා ඒ වගේ ප්‍රශ්න ගොඩක් වෙලාවට අහන්නේ නැහැ. ඒ සුළු කිරීම කියන එක කරන්න තියෙන්නේ. ඒක නිසා ගොඩක් වෙලාවට අපි ඒකේ තේරුම දැනගන්න එක වැදගත් වෙනවා. නමුත් ඒක මේ කුමක්ද මේ අර්ථ දක්වන්න කියලා ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට ගණිතයේදී අහන්නේ නැහැ ඇත්තටම. අපි ඒක බැලුවොත් එහෙනම් මේක
සංඛ්‍යා සහිත ප්‍රකාශනයක හෝ වීජීය ප්‍රකාශනයක එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ගුණ කිරීම, බලයට නැංවීම ආදී ගණිත කර්ම ගණනාවක් තිබිය හැකිය. එතකොට එකතු කිරීම කියන එක දූල පුතාලා දන්නවා එකතු කිරීම කියලා කියන්නේ එක එකතු කිරීම දෙක කියලා හරි ඒ වගේ ඒක එතකොට අඩු කිරීම කියලා කියන්නේ දෙක අඩු කිරීම එක කියන ඒ ගණිත කර්මය බෙදීම කියලා කියන්නේ දෙක බෙදීම දෙක හරි මේ වගේ දෙයක් එතකොට ගුණ කිරීම කියලා කියන්නේ එතකොට දෙක වැඩි කිරීම දෙක කියලා ඒ වගේ දෙයක් අපි ගුණ කිරීම කියලා කියන්නේ එතකොට වැඩි කිරීමෙන් සම්බන්ධ වෙලා තියෙන එක බලයට නැංවීම කියන එක බලයට නැංවීම කියලා කිව්වොත් එහෙම 4 කියන එක අපිට ලියන්න පුළුවන් 2 වර්ගය කියලා. ඒ කියන්නේ දෙකක් කියන එක තමයි 2 වර්ගය කියලා ලියන්නේ. දූල පුතාලා දැන්ට ලියා ඉගෙනගෙන නැත්තම් ඉස්සරහට ඒක ඉගෙන ගනි. ඒව ගැන ලොකුවට හිතන්න දෙයක් නැහැ. එතකොට බලයට නැංවීම කියන එතකොට ඒක මෙතන මැක්කුවේ එතකොට 4 කියන එක 4 කියන සංඛ්‍යාව අපිට 2 වර්ගය කියන්නේ නැත්තම් මේක අපිට ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 2. මෙතන එක බලය තියෙන මෙතන එක බලය තියෙන. එතකොට මෙහෙම වැඩි කරනකොට මොකද වෙන්නේ 2 එක එකතු කිරීම 1 කියලා. එතකොට 2 කියන එක ලැබෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපිට මේ බලයට නැංවීම කියන මේ ආදී ගණිත කර්ම ගණනාවක්ම තියෙන්න පුළුවන් කියලා දක්වනවා. එවැනි අවස්ථාවකදී ගණිත කර්ම සිදු කරන ආකාරය පිළිබඳ පොදු සම්මුතියකුත් එම සම්මුතිය විදහා දැක්වෙන නීතිමාලාවකුත් තිබීම අවශ්‍ය වෙනවා. මීට පෙර එවැනි නීති පිළිබඳව තරමත් දුරට ඉගෙනගෙන ඇත්ත කියලා දක්වනවා බෝට් මාස් යන සංකේත නාමයෙන් ලියා දැක්වෙන නීතිමාලාව පිළිබඳව දැන්වීම සා බලමු කියලා දක්වනවා. එතකොට මෙහෙම විවිධ ගණන් තියෙනවා මේ ක්‍රම තියෙනවා. එහෙනම් මේවා කොහොමද භාවිතා කරන්න කියන පොදු සම්මුතියක් කියන එක තමයි මෙතනදී මේ කතා කරන්නේ. ඒකට තමයි කියන්නේ මේ බෝට් මාස් කියලා මේක දක්වලා තියෙන්නේ. අපි ඒකත් මේ කොටසම කියව ගැන සාකච්ඡා කළා. අපි අන්තිමට ලියා ගන්න බලාපොරොත්තු වෙනවා මේක ගැන. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම බෝට් මාස් සංකේත නාමයේදී නාමයේ ඇති අකුරු වලින් දැක්වෙන්නේ පිළිවෙලින් වරහන් මේ බ්‍රැකට් කියන එක දක්වලා තියෙනවා. බ්‍රැකට් කියන එක n කියලා ඉරි කැල දාලා තියෙන. එතකොට බලය මේ කියන්නේ මේක බලය කියන එක ඊළඟට ඔෆ් කියන එක දාලා තියෙන චුට්ටක් ඉන්න ඕඩර් කියන එක බෙදීම කියන එක ඊළඟට d කියලා දාලා තියෙන ඩිවිෂන් කියන එක ගුණ කිරීම කියන එක එතකොට මේකෙදි මේ බ්‍රැකට් කියන එකෙන් දක්වලා තියෙන එතකොට n කියන එක එතකොට බ්‍රැකට් කියන එක දක්වලා තියෙන වරහන් කියන එක ඊළඟට n කියන එක එහෙම නැත්නම් බලය කියන වැඩි කිරීම n කියලා කියන්නේ කියලා අපි කතා කරා චුට්ටක් ඉන්න. මෙතන ගුණ කිරීම තියෙනවා. එකතු කිරීම කියන ඒ එකතු කිරීම අඩු කිරීම කියලා කියන එක මෙතන දක්වලා තියෙනවා. එතකොට b කියලා කියන්නේ වරහන් කියන එක b කියලා කියන්නේ o කියලා කියන්නේ බලය කියන එක. එතකොට බලය කියලා කියන්නේ අපි කලින් දක්වපු දෙකේ මෙහෙම කීවෙනි බලයද ඒ බලය කියන එක. එතකොට බෙදීම කියලා කියන්නේ එතකොට බෙදීම කියන එක ගුණ කිරීම කියලා කියන්නේ වැඩි කිරීම එකතු කිරීම කියලා කියන්නේ එකතු කිරීම එතකොට අඩු කිරීම එතකොට අඩු කිරීමේ ලකුණ. එතකොට මේ බෝට් මාස් කියන එකේ එතකොට මේකේ මේ මොනවද පෙන්වන්නේ කියන එක තමයි මෙතන මේ අපි කතා කරේ. එතකොට ප්‍රකාශ සුළු කිරීමේදී මෙම අකුරු වලින් දැක්වෙන අනුපිළිවෙලට මූලිකත්වය දෙමින් ගණිත කර්ම සිදුකොට සුළු කිරීම සිදු කළ යුතුයි. නමුත් සමහර ගණිත කර්ම සඳහා මූලිකත්වය සමාන වෙනවා කියලා දක්වලා තියෙනවා. ගුණ කිරීමට හා බෙදීමට සමාන මූලිකත්වය ඇති අතර
එකතු කිරීමට හා අඩු කිරීමටද සමාන මූලිකත්වය ඇත කියලා දක්වනවා. එතකොට මේකේ මොකද්ද කියන්නේ කියන එක මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ආපහු මේක පොඩ්ඩක් මේක කතා කරාට පස්සේ ආපහු පළමුව වරහන් සහිත ප්‍රකාශන ඇතිනම් ඒවා සුළු කළ යුතුයි. එතකොට වරහනක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලම සුළු කර යුතුයි. ඒක වැදගත් කොටසක්. නැත්නම් සම්පූර්ණයෙන්ම වෙනස් අගයකට තමයි ඒකපත් වෙන්නේ. ඒක නිසා වරහන ඇතුළ සුළු කළා වරහන ඉවත් කරන්න ඕන අනිවාර්යයෙන්ම මුලින්. දෙවනුව ඒ කියන්නේ ගණිත කර්මය හෝ බල මූල ඇතිනම් එය සුළු කළ යුතුයි කියලා දක්වනවා. එතකොට බල සහිත ප්‍රකාශන සුළු කිරීම මේකෙදි නැහැ කියලා දක්වලා තිනවා. අපි ඒක පොඩ්ඩක් ඊළඟට කතා කරනවා. තුන්වනුව බෙදීම හා ගුණ කිරීම පිළිබඳ කිරීම සිදු කළ යුතුයි කියලා දක්වනවා. අපි මේක ගානක් අරගෙන හදන තරමට ඒක තේරුම් ගන්න පුළුවන්. එතකොට මේකෙදී අපි ඉස්සෙල්ලම ඒක බැලුවොත් එහෙම මේකෙදි දක්වලා තියෙන මේ ගණිත කර්ම ටික බැලුවොත් එහෙම එතකොට මේකෙදි සමහර ගණිත කර්ම වලට එකම මූලිකත්වය ලැබෙනවා කියලා එකම ස්ථානයේ ලැබෙනවා කියලා අපි කතා කරා. එතකොට ඒකේ අපි කතා කරේ එතකොට ගුණ කිරීමයි බෙදීම කියන එක සමාන දේවල්. ගුණ කරන එකයි බෙදීම කියන එකයි ඒ පිළිවෙල කියන එක දෙකම සමානයි. ඒ කියන්නේ ගුණ කිරීම කලින් කරත් එකයි බෙදීම කලින් කරත් එකයි. එතකොට ඒකේ පිළිවෙල කියන එක දෙකම එකයි. ඒ කියන්නේ දෙකම එක සමාන එකම අගය ඒ කියන්නේ එකම වටිනාකමක් තියෙන ඒ ගණිත කර්ම දෙකක් තමයි ගුණ කිරීමයි බෙදීමයි. ඒ වගේම අඩු කිරීමයි එතකොට එකතු කිරීමයි කියලා කියන්නේත් එහෙමයි. ඒවයේ තියෙන එක සමාන ඒ වටිනකමක් තියෙන. එතකොට ඒක ඒ එකතු කරන එකයි අඩු කරන එකයි තියෙන ගණිත කර්මයක් නම් එකතු කරලා අඩු කරත් එකයි අඩු කරලා එකතු කරත් එකයි. ඒ පිළිවෙල කියන එක වැදගත් නෑ. මොකද ඒ අඩු කිරීම එකතු කිරීම ගණිත කර්ම දෙක. එහෙම නැත්නම් අපි කලින් කතා කරපු වැඩි කිරීම බෙදීම කියන ගණිත කර්ම දෙකේ පිළිවෙල වෙනස් වුණයි කියලා කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. අපි මේ සුළු කරන අනුපිළිවෙල ගැන කතා කරන්නේ මෙතනදී. එතකොට මේ සුළු කරන අනුපිළිවෙල කියන එක අපි මුලින්ම මෙතන බැලුවොත් එහෙම වරහන් සහිත ප්‍රකාශ තියෙනවා නම් ඒවයි වරහන් එතකොට ඒව සුළු කළ යුතුයි කියලා දක්වලා තියෙනවා. එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම එක එකතු කිරීම 2 වැඩි කිරීම අපි 3 කියලා ලිව්වොත් එහෙම මොකද්ද කරන්න ඕන? අපි මුලින්ම මේ වරහන් ඇතුළ සුළු කරන්න ඕන. එතකොට වරහනක් තියෙනවා නම් වරහන සුළු කළා මේකෙන් කියන්නේ වරහනෙන් කියලා කියන්නේ මේ වැඩි කිරීම 3 කියන එක මේ දෙකටත් පොදුයි එකටත් පොදුයි කියන එක කියන්නේ එකත් එකේ මේ අගයත් දෙකේ කියන අගයත් මේ තුනෙන් වැඩි කරන්න කියන එක තමයි මේකෙන් කියන්නේ. එතකොට එහෙනම් අපි මේ අවස්ථාවේදී කරන්නේ මොකද්ද? මේක ඇතුළත ඉස්සෙල්ලා සුළු කරනවා. එතකොට 2යි 1යි කියලා කියන්නේ 3යි. 3 වැඩි කිරීම 3 කියන එක ඒ කියන්නේ 9 කියන එක තමයි ඒකෙන් අපිට ලැබෙන්නේ. අපි වැරදිලාවත් මේක එක එකතු කිරීම 2 වැඩි කිරීම 3 කියලා මේක මෙහෙම තියාගෙන එක කියන එක මෙහෙම මේක වැඩි කරලා 3 වරක් 2 6යි කියලා කිව්වොත් එහෙම මේක සම්පූර්ණයෙන්ම වැරදි පිළිතුරක් එන්නේ. ඒක නිසා මේ වගේ ඒ සුළු කිරීම කරන්නේ නැහැ අපි. ඒක නිසා දූල පුතාලා මේ අවස්ථාවේදී මතක තියාගන්න වරහන ඇතුළත තමයි මුලින් සුළු කරන්නේ. ඊට පස්සේ අපි අනිත් සුළු කිරීම කරන්නේ. වරහනක් තියෙනවා නම් වරහන අනිවාර්යයෙන්ම කලින් සුළු කරලා ඉවර කරන්න. ඊට පස්සේ අනිත් සුළු කිරීම ගැන කල්පනා කරලා බලන්න. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි මුලින්ම පළවෙනි එක විදියට එතකොට අපි කතා කරේ වරහන් සහිත ප්‍රකාශන ඇතිනම් ඒවා සුළු කර යුතුයි කියන එක තමයි කතා කරන්නේ මුලින්ම. ඊළඟ කොටස බැලුවොත් එහෙම දෙවනුව ගණිත කර්මය හෝ බල
මූල ඇතිනම් එය සුළු කළ යුතුයි. ගණිත කර්මය කියන එක අපි කතා කර එතකොට වැඩි කිරීම ඒ වගේ ගණිත කර්ම එතකොට වැඩි කිරීම කියන එක බල කියලා කියන්නේ අමං කලින් කිව්ව 4 සමානයි 2 බලය කියන එක. එතකොට මෙයාගේ අවස්ථාවකදී එතකොට මේක වැඩි කිරීම මොකක් හරි සංඛ්‍යාවක් 2 කියලා තියුණොත් එහෙම අපි මුලින්ම මේක සුළු කරන්න ඕනේ. එතකොට 2 වැඩි කිරීම 2 කියලා කියන්නේ 4යි. 4 වැඩි කිරීම 2 කියන එක එතකොට මේ අවස්ථාවේදී 4 වැඩි කිරීම 2 එතකොට මේක 8යි. ඒ වගේ එතකොට මේ වගේ බල තියෙන සංඛ්‍යා මේ තියෙනවා නම් ඒවා මුලින් සුළු කරන්න ඕන කියන එක තමයි දක්වලා තියෙන්නේ. ගණිත කර්මය හෝ බල මූල එතකොට මේ අවස්ථාවේදී මම මෙතන වැඩි කිරීම කියලා ගත්ත. එතකොට මේ අවස්ථාවේදී එතකොට වැඩි කිරීම කියන එක ගත්තා. ඒක එකතු කිරීම හරි ඕනම දෙයක් පුළුවන්. එතකොට මේ බල තියෙනවා නම් එතකොට ගණිත කර්මය කියලා කියන්නේ ඇත්තට වැඩි කිරීම කියන එක කලින් අපි කතා කරපු අවස්ථාව. එතකොට මූල කියලා කියන්නේ මේ වගේ අවස්ථාවක් දක්වන එක. ඒක අපි කියන්නේ යම් කිසි සංඛ්‍යාවක එතකොට 4 කියන එකේ අපි මේක 2න් 1 කියන එක තමයි මූලය කියලා කියන්නේ. 2න් 1 බලය කියන එක තමයි මූලය කියලා කියන්නේ. එතකොට 4 2කින් 1 කියලා කියන්නේ එතකොට මේක 2 කියන එක තමයි මෙතන මේකේ මූලය කියන එක වෙන්නේ. ඒක දූල පුතාලා ඉස්සරහ පන්තිවලදී ඉගෙන ගන්නවා. එතකොට අපි මූලය කියලා කියන්නේ මේ ආකාරයට එතකොට භාග්‍ය බලය කියන එක කියලා පොඩ්ඩක් දූල පුතාලා ඔළුවේ තියාගන්න. එතකොට ඒක වැදගත් වෙනවා. එතකොට ඒ වගේ දේවල් තියෙනවා නම් ඒවා කලින් සුළු කරන්න ඕන කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට බල සහිත ප්‍රකාශ සුළු කිරීම එතකොට මේකෙදි කතා කරන්නේ නැහැ කියලා මේ වර්ගමූලය කියලා කියන්නේ බල සහිත ප්‍රකාශයක්. ඒක භාග්‍යවෙනි බලය තමයි වර්ගමූලය කියලා තියෙන්නේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම තුන්වනුව බෙදීම හා ගුණ කිරීම සිදු කළ යුතුයි. එතකොට ඊට පස්සේ බෙදීම හා ගුණ කිරීම සිදු කළ යුතුයි කියලා දක්වනවා. මෙහිදී බෙදීමට හා ගුණ කිරීමට සමාන මූලිකත්ව ඇති අතර එම ගණිත කර්ම දෙකම ඇත්නම් මූලිකත්වය ලැබෙන්නේ වමේ සිට දකුණට සුළු කරගෙන යාමේදී මුලින්ම හමුවන ගණිත කර්මය සඳහායි කියලා දක්වන. එතකොට ඊළඟට තුන්වෙනුව මොකද්ද කරන්නේ? බෙදීමයි වැඩි කිරීමයි කියන ඒවා සුළු කරනවා. එතකොට තුන්වෙනුව කරන්නේ මොකද්ද? බෙදීමයි වැඩි කිරීමයි කියන ඒවා අපි සුළු කිරීම කරනවා. එතකොට මේ බෙදීම වැඩි කිරීම කියන ඒවායි දෙකේම තියෙන ඒ ස්ථානය ඒ කියන්නේ එකම මූලිකත්වයක් ලැබෙන්නේ දෙකටම. ඒක නිසා අපි මේ අවස්ථාවේදී කරන්නේ මොකද්ද? වමේ ඉඳන් වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට සුළු කරගෙන යනකොට මුලින්ම හමුවන ගණිත කර්මය එතකොට තමයි අපි මුලින්ම භාවිතා කරන්න. එතකොට මූලිකත්වය අපිට ලැබෙන්නේ එතකොට වමේ ඉඳන් දකුණට සුළු කරගෙන යනකොට මුලින්ම හමුවන ගණිත කර්මය තමයි අපි මූලිකත්වය දෙන්නේ. අපි ඊළඟ එක බැලුවොත් එහෙම සිව්වනුව එකතු කිරීම හා අඩු කිරීම සිදු කළ යුතුයි කියලා දක්වනවා. මෙහිදී මෙම ගණිත කර්මය දෙකටම සමාන මූලිකත්වය ලැබෙනවා කියලා දක්වනවා. එතකොට ගණිත කර්ම දෙකටම වැඩි මේ අවස්ථාවේදී එකතු කිරීම වුණත් අඩු කිරීම වුණත් එකම මූලිකත්වයක් ලැබෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට අපි මේක කොටස බැලුවොත් එහෙම එතකොට තුනෙහි පරිදිම වමේ සිට දකුණට සුළු කරගෙන යෑමේදී මුලින්ම හමුවන ගණිත කර්ම සඳහා අපි මේ කොටස බැලුවේ සිව්වනුව එකතු කිරීම හා අඩු කිරීම සිදු කරනු ලබයි කියලා දක්වනවා. මෙහිදී ගණිත කර්ම දෙකටම සමාන මූලිකත්ව තියෙනවා කියලා දක්වනවා. එම මූලිකත්ව ලැබෙන්නේ එතකොට කලින් අවස්ථාවට සමානව. එතකොට වමේ සිට දකුණට සුළු කරගෙන යනකොට මුලින්ම හමුවන ගණිත කර්මයට තමයි මූලිකත්වය දෙන්නේ. මෙම බෝඩ්මාස් නීති මාලාව භාග සහිත ප්‍රකාශන සුළු කිරීම සඳහාද යොදාගත හැකිය.
එතකොට මේ බෝඩ් මාස් කියන නීතිමාලාව එතකොට භාග සහිත ප්‍රකාශ සුළු කරන්නත් භාවිතා කරන්න පුළුවන් කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට භාග සහිත ප්‍රකාශවල ඉන් යොදා ගන්නා අවස්ථාද තියෙනවා. එතකොට මේ ඉන් කියන එකට නිදසුනක් තමයි මෙතන දක්වලා තියෙන්නේ. එතකොට මේ අවස්ථාව එතකොට මේ දක්වලා තියෙන එකට නිදසුනක් ඒකේ දක්වලා තියෙන්නේ. එතකොට මෙම එම ප්‍රකාශයෙන් අදහස් වන්නේ එතකොට මේක 25න් 6 වැඩි කිරීම 12න් 5 කියන එන් කියන එකෙන් අපි වැඩි කිරීම කියන එක අර්ථ දක්වලම ගැන කතා කරන්න කියන එක අපි කතා කරේ එතකොට එන් කියලා කියන්නේ වැඩි කිරීම කියන එක තමයි පෙන්වන්නේ කියන එක තමයි අපි කතා කරේ. එතකොට මේ අවස්ථාවේදී මේ තව උදාහරණයක් මේක දක්වලා තියෙනවා 3න් 2 බෙදීම 5න් 6න් එතකොට 12න් 5 වැඩි කිරීම 2න් 1 කියලා දක්වනවා. එතකොට මේ n කියන එකට එතකොට n කියන එක තමයි අපි මුලින් සුළු කරනවා කියලා කිව්වේ වැඩි කිරීම කියලා. ඒකට දාන එක තමයි එතන වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි බැලුවොත් එහෙම 3න් 2 බෙදීම 25න් 6න් එතකොට 12න් 5ක් වැඩි කිරීම 2න් 1 යන සුළු කර හැකි ආකාරය පිළිබඳ පොදු එකඟතාවයක් අවශ්‍ය කියලා දක්වන. එතකොට එහිදී n යන්නට හා බෙදීම හා වැඩි කිරීමට මේ n කියන එකට මොකද වෙන්නේ? කලින් අවස්ථාවේදී n කියන එක මෙතන දෙවෙනියට තියුනේ n කියන ගණිත කර්මය. එතකොට ඒක නිසා බෙදීම හා ගුණ කිරීම කියන එක තුන්වෙනි ගණිත කර්මයේ විදිහට තියුනේ. එතකොට n කියන එකට ප්‍රමුඛතාවයක් ලැබෙනවා කියන එතකොට දූල පුතාලා දන්නවා. එතකොට n කියන එක එතකොට අපි මුලින් සුළු කරන්න වෙනවා. එතකොට n කියන ගණිත කර්මය එතකොට අපි මුලින්ම සුළු කරන්න වෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම මේකෙදී මේ වරහන් ඇතුලේ තියෙන කොටස බැලුවොත් එහෙම එතකොට 25න් 6න් 12න් 5ක් යන්න ඉංග්‍රීසි වලින් ලියනු ලබන්නේ 12න් 5 of එතකොට මේ මෙතන මේ දක්වලා තියෙන එක එතකොට ලෙසයි කියලා දක්වලා තියෙනවා. බලයට නැංවීම හා n යන්න ගණිත කර්ම වලට සමාන මූලිකත්වයක් ඇති නිසා මේ බෝඩ් මෑස් කියන එකේ O කියන අකුර මගින් of කියන එක හා order කියන එක order කියලා කියන්නේ පිළිවෙල කියන එක of කියලා කියන්නේ එතකොට මේකේ දක්වලා තියෙන මේ කලින් අවස්ථාව එතකොට n කියන එක එතකොට ගණිත කර්ම දෙකම දැක්විති බොහෝ විට සැලකෙනවා. එතකොට මේ ගණිත කර්ම දෙකම දක්වනවා කියලා. නමුත් මෙම විෂය තුල O මගින් of යන්න පමණක් භාවිතා වෙනවා කියලා දක්වනවා. ඒ කියන්නේ n කියන එක විතරක් අපි භාවිතා කරනවා කියන එක දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ අනිත් දේවල් කතා කරන්නේ නැති නිසා එතකොට මේකෙදී අපි of කියන එක ඒ කියන්නේ මේ n කියන ගණිත කර්මය පමණක් අපි දක්වනවා. ඒක නිසා මුලින් අපි ඒ n කියන ගණිත කර්මය සුළු කරන්න ඕන කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට මේක අපි බැලුවොත් එහෙම එතකොට මෙතන ගණිත කර්ම ගොඩක් තියෙනවා. මුලින්ම අපි කරන්නේ මොකද්ද? මේක n කියන එක අපි වැඩි කිරීම විදියට සකස් කරනවා. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? වැඩි කිරීම තියෙනවා, බෙදීම තියෙනවා, වැඩි කිරීම තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ අවස්ථාවේදී මේ කොටස එතකොට මේක n කියන ගණිත කර්මය කලින් සුළු කරන්න ඕන කියන එක තමයි එතන දක්වලා තියෙන්නේ. ඒක මේ අවස්ථාවේදී මෙතන දක්වලා තියෙන එක මේ n කියන ගණිත කර්මය එතකොට වැඩි කිරීම යොදලා ඒක මුලින් සුළු කරන්න ඕන කියලා දක්වන්න මේක වරහණක් දක්වනවා කියලා දානවා කියලා දක්වලා තියෙන්නේ. එතකොට අපි මේක මුලින් සුළු කරොත් එහෙම එතකොට මෙතන මුලින් සුළු කරොත් එහෙම 3 තියෙනවා. මම මෙතන පල්ලෙහා ලියන්නම්. ඒක 4න් 1 කියන එක එකතු කිරීම
6න් 5 කියන එක වැඩි කිරීම 2න් 1 බෙදීම 3 කියන එක බෙදීම 2 වැඩි කිරීම 4 බෙදීම 3. එතකොට මේ අවස්ථාවේදී මෙතන 3 තියෙනවා මෙතන 3 තියෙනවා කැපිලා යනවා 1යි 1යි මෙතන 2 තියෙනවා 1යි මෙතන එතකොට 2යි. එතකොට අපි ආපහු එක ලිව්වොත් එහෙම 4න් 1 එකතු කිරීම 6න් 5 වැඩි කිරීම 2න් 1 බෙදීම කීයද උඩ තියෙන 2. එතකොට බෙදීම 2 කියන එක තමයි එතනට ආවේ. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම කලින් අවස්ථාවේදී වමේ සිට දකුණට පිළිවෙලින් කියලා කතා කරා එක වගේ ගණිත කර්ම දෙකක් තියෙනවා නම් ඒ අවස්ථාවේදී වැඩි කිරීමයි බෙදීමයි තියෙනවා. නමුත් වම් පැත්තේ තියෙන මොකද්ද මේක? ඒක අපි සුළු කරොත් එහෙම ඊළඟට ඊළඟ අවස්ථාවේදී එතකොට ඒ ගණිත කර්මය සුළු කරනවා. එතකොට 4න් 1 එකතු කිරීම මෙතන වරහන් ඇතුලේ සුළු කරොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට මේක කැපිලා යන්නේ එකක්වත් එහෙනම් හරය විතරක් වැඩි කරනවා 6 වරක් 2 කීයද 12යි එකතු කරනවා 9 විතරක් වැඩි කරොත් 5 වරක් 1 5යි ඒක බෙදීම 2 කියන එක තමයි එතනින් අපිට ලැබෙන්නේ. එතකොට අපි ඊළඟට මොකද්ද කරන්නේ මේ අවස්ථාවේදී බෙදීම කියන එක බෙදීම කියන එක එතකොට අපි මොකද්ද කරන්නේ ඒක වැඩි කිරීම කරන්න උඩ යට මාරු කිරීමක් සිද්ධ කරනවා. එතකොට 4න් 1 කියන එක එකතු කිරීම 5 බෙදීම 12 කියන එක වැඩි කිරීම මේක උඩ යට මාරු වුණාම මොකද වෙන්නේ 1 බෙදීම 2 වෙනවා. එතකොට අපි මේක සුළු කරොත් එහෙම දෙකෙන් බෙදන්න බෑ. එහෙනම් මේක 4න් 1 එකතු කිරීම මේක දෙවරක් 2 මේ 12 කියලා කියන්නේ 24යි. එතකොට මේකෙදි 24න් එතකොට 5 කියන එක තමයි තියෙන්නේ. එතකොට 24න් 5 කියන එක තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ මේක මේ එකතු කිරීම කියන එක තමයි ඊළඟට සුළු කරන්නේ. එතකොට එකතු කිරීම කියන එක සුළු කරොත් එහෙම පොදු හරය ගන්නවා. මේක එතකොට පොදු වෙන්න නම් උඩයි යටයි දෙකම අපි වැඩි කරනවා කීයෙන්ද 6ෙන්. මේක හරය 6න් වැඩි කරාම 6 වරක් 4 24යි. උඩ 6න් වැඩි කරාම 6 වරක් 1 6යි. එකතු කිරීම 24න් 5යි. එතකොට මේක අපි බැලුවොත් එහෙම පොදු හරය වෙනවා 24 කියන එක. එතකොට උඩ තියෙන 6 එකතු කිරීම 5 6යි 5යි කීයද 11 බෙදීම 24. මේ ආකාරයට එතකොට අපිට සුළු කරන්න පුළුවන්. එතකොට මේ ගණන් එතකොට මේ අවස්ථාවේදී මේ ආකාරයට එතකොට අපිට මේ ගණන් සුළු කරන්න පුළුවන්. අපි ඊළඟ දවසේ හෙට අපි ඉතුරු ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හෙට ඉතුරු ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතනින් අපි පන්ති අද නතර කරන්න බලාපොරොත්තු වෙනවා. මේක වැදගත් කොටස් ටික අපි හෙට ලියා ගන්න බලාපොරොත්තු වෙන. එතකොට මේ මෙතන ඉඳන් මේ බෝඩ් මාස් ක්‍රමය කියන කොටසේ වැදගත් කරුණු ටික අපි හෙට ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. කලින් ගණන් ටික හදපු නැති දූල පුතාලා හදලා එවන්න. හදපු දූල පුතාලා ඒකේ වෙන කොටස් කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් ඒව සුළු කරාට කමන්නේ. අපි මෙතන ඉඳන් අපි ඒකේ වැදගත් කොටස් ලියාගෙන අපි ඉතුරු කොටසේ ඉඳන් ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දූල පුතාලට අහන්න පුළුවන්. අපි පන්තිය මෙතනින් අවසන් කරනවා. දූල පුතාලට සුබ රාත්‍රියක්.